समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मन् मुनिराजस्य सुनन्तु सग्गे मुक्दम् धम्मत्सविन कालो अयन् बधन्ता धम्मत्सविन कालो अयन् बधन्ता धम्मत्सविन कालो अयन् बधन्ता। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। තිලෝගුරු අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ ගුණයන් සිහිපත් කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස සක්කාය දිට්ඨිය දුරු කර ගනිමින් සම්මා දිට්ඨි ප්‍රතිපදාවට පත්වීම පිණිස උපකාර වන විදිහට අද දවසේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි ජීවිතේ ජීවත් වෙනකොට අපි හැමදෙනාම ජීවිතේ බොහෝ අත්දැකීම් ලබලා ඇති. ඉපදිච්ච දවසේ ඉඳලා අපි සම්මත වශයෙන් ජීවිතේ බොහෝ කටයුතු සිද්ධ කරගෙන ඒ දේවල් වෙනුවෙන් අපි ජීවිතේ කැප කරලා යන අතරතුර අපි ඒ ජීවිතයේ ඇතුලේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඇති. ධර්මයේ මෙනෙහි කරන්න ඇති. ඒ ආපු ධර්මය අපි මෙනෙහි කරලා බලන්නට ඇති. අපි කල්පනා කරලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා මේ සද්ධර්මය අහන්න ලැබෙන එක ශ්‍රවණය කරන්න ලැබෙන එක බොහෝම දුර්ලභ කාරණාවක්. එතකොට මේ දුර්ලභ වූ කාරණාව අපිට අද දවසේ අහන්නට ශ්‍රවණය කරන්නට අවස්ථාව සැලසිලා තියෙනවා. අපි මෙහෙම කල්පනා කරලා බැලුවොතින් අපි ලෝකෙ දිහා බැලුවට පස්සේ ලෝකයේ තුල අපිට ආගම් රාශියක් දකින්නට පුළුවන්කම තියෙනවා. ජාතින් රාශියක් විහිදිලා ඉන්නවා. අපිත් බොහෝ දෙනෙක් මේ ශ්‍රී ලාංකිකයෝ වශයෙන් උපතින් බෞද්ධ වෙලා උපතිය ලබනවා. උපතින්ම බෞද්ධ පරිසරයක උපදිනවා. එතකොට අපි කල්පනා කරලා බලන්නට ඕන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන ධර්මය මේ පෙන්වලා දෙන ධර්මය කිසිම ආගමකට සීමා වෙච්ච ධර්මයක් නෙවෙයි. ඒකට හේතුව බුදුදහම කියලා කියන්නේ කුමන හෝ ලබ්ධියක් දෘෂ්ටියක් තුල යම් කෙනෙක් හිර කරවන ප්‍රතිපදාවක් නෙවෙයි. අපේ බොහෝ වෙලාවට ආගමක් බිහි වෙන්නේ ඒ සංස්කෘතික රාමුවක් එක්ක ජාතියක් විදිහට අපි වෙන් වෙලා එක කොට්ටාසයක් වෙන් කරගෙන ඒ සංස්කෘතික රාමුවේ පැවැත්මට තමයි බොහෝ වෙලාවට ආගමක් කියන එක බිහි වෙන්නේ. ලෝතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී අපිට බුද්ධ ගම කියලා ආගමක් විදිහට අදාහ ගන්න ලබ්ධියක් විදිහට විශ්වාසයක් ඇති කරගෙන කටයුතු කරන දෙයක් නෙවෙයි තිබුණේ. සෑම ජාතියකටම සෑම ආගමකම තුල හිටපු හැමෝටම පොදු වෙච්ච ජීවිතයේ ඇත යථාර්ථය තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. ඒතර මේක නිකායකට සීමා කළා නැහැ. ජාතියකට සීමා කළා නැහැ. ආගමකට සීමා කළා නැහැ. දැන් භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වනකොට මනුස්ස ලෝකේ නම් මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ නම් දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ නම් බ්‍රහ්ම ලෝකේ. දැන් අපි කරගත්තේ මනුස්ස ලෝකයේ ඇතුළෙත් අපි මොකද්ද කළේ? ජන වර්ග කරලා කොටස් වලට බෙදුවා. ඊට පස්සේ අපි අද වෙනකොට ඒක මහා ගැඹුරු දෘෂ්ටිගත හිතාගන්න බැරි අගාධයකටපත් වෙලා
අපි කියනවා අපිට සිංහලලේ අනික් කෙනාට දෙමළලේ මුස්ලිම්ලේ මේ විදිහට අපි වෙන් කරගෙන. හැබැයි අපිට එහෙම වෙන් කරන්න බෑ. මනුස්ස ජාතිය නම් මනුස්ස ජාතිය. මනුස්ස ලෝකේ මනුස්ස ජාතියටම විතරක් නෙවෙයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ. තොර බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ තුන් ලෝක ධාතුවටම අවබෝධ කරන්න පුළුවන් තුන් ලෝක ධාතුවටම දේශනා කරපු ධර්මයක්. එතකොට මේ ධර්මය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දුන්න නිසා තමයි අපි බුදුදහම කියලා කියන්නේ. ඒ අරුණකොට ඒ තමයි මේ ලෝක ධාතුවේ ක්‍රියාත්මක වෙන තම තමන්ගේ ජීවිත තුළ ක්‍රියාත්මක වෙන සත්වයන්ගේ ජීවිත තුළ පවතින ඇත්තම ඇත්ත යථාර්ථයයි බුදුදහම කියලා කියන්නේ. එහෙනම් ඔන්න අපි තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ ලෝකයේ පවතින දෘෂ්ටි වලට තවත් අලුතින් එක දෘෂ්ටියක් ගොඩනගෙන එක නෙවෙයි. දැන් අපි කරන්නේ මොකක් හරි දෘෂ්ටියක් ලබ්ධියක් විශ්වාස කරගෙන ඒ දෘෂ්ටිය මත පිහිටලා ලබ්ධිය මත පිහිටලා යම් සංස්කෘතික රාමුවක් හදාගෙන ඒ තුළ පිරිස් වශයෙන් කණ්ඩායම් වශයෙන් කොටු වෙනවා. ඒ කොටු වීම තුළ තමයි ආගමක් බිහි වෙන්නේ. වෙනම ජාතියක් බිහි වෙන්නේ සංස්කෘතියක් වෙන විවිධ විදිහට බිහි වෙන්න හේතුව. හැබැයි අපි තේරුම් ගන්නට ඕන භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ පවතින යථාර්ථය අවබෝධ කළ ලෝක සත්වයට පෙන්වුවේ නැවතත් එවැනි දෘෂ්ටියක් තුළ ලබ්ධියක් තුළ ගිල් වෙලා එක සංස්කෘතියක් හදන්නවත් එක සංස්කෘතියකට සීමා කරන්නවත් යම් ජාතිවාදයක් ආගම්වාදයක් බිහි කරන්නට නොවේයි කියන කාරණා අපි මතක තියාගන්නට ඕන. ඒ නිසා අපි හිතනවා නම් මේ බුදුදහම කියලා කියන්නේ බෞද්ධයාගේ ධර්මය කියලා කියනකොට අපි තේරුම් ගන්න ඕන බෞද්ධයා කියන කෙනා උපතින් බිහි වෙන්නේ නැහැ. මොකද කුමන ජාතියක හිටියත් බෞද්ධ බව කියන එක මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිළිපෙම් තැන තමයි බෞද්ධ බව ඇති වෙන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන මේ සමාජය තුළ අපිට අද වෙනකොට ගොඩ නැගිලා තියෙන මේ සමාජීය වටපිටාව සමාජීය රැල්ල ඇතුලේ අපි හුදෙක් ආගමක් බවට පත් කරගෙන නැවත ජාතිවාදයක් ආගම්වාදයක් කුලවාදයක් බිහි කරන්නට හදනවා නම් මේ බුදුදහමෙන් අපි බුදුදහමේ අහලකටවත් ඇවිල්ලා නැහැ කියන එක අපි අවබෝධ කරගන්නට ඕන. එහෙනම් අපි කල්පනා කරමු මේ භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා වදාළේ සත්වයාගේ යථාර්ථවාදී සත්‍යය නම් ඒ සත්‍ය ආගමකින් තොරව ජාතියකින් තොරව කුලයකින් තොරව හැමෝටම පොදු වෙච්ච ඇත්තක්. භාග්‍යවතුන් වහන්සේ පෙන්වුවේ චතුරාර්ය සත්‍ය ධර්මයනේ. දැන් එතකොට අපි චතුරාර්ය සත්‍ය ධර්මය කිව්වට පස්සේ අපේ ඔළුවට එකපාරම එනවා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ දුක ගැන. දුක කියන වචනේ තමයි අපේ ඔළුවට එන්නේ. දුක්ඛ සත්‍ය කිව්වම අපිට ඒකේ විශේෂයක් නැහැ. අපි දන්න දුක තමයි අපි ගලප ගන්න හදන්නේ. අපි තේරුම් ගන්නට ඕන අපි දුක දැනගත්තට අපි දුක්ඛ සත්‍ය දන්නේ නැහැ. දුක දන්නවා අපි. මොකද අපේ ජීවිතයේ අපිට එදිනදා ගත්තම ඉපදෙන දුක, ලෙඩ වෙන දුක, ජරාවටපත් වෙන දුක, හඬන දුක, වැළපෙන දුක, මරණයේ දුක, ප්‍රියයන්ගෙන් වෙන් වෙන දුක, අප්‍රියයන් හා එක් වෙන දුක, තමන්ට කැමැති විදියට යමක් නොලබනකොට කැමැති පරිදි නොවනකොට තමන්ගේ ජීවිතයට එන දුක් පීඩා ගැන අපි හැමෝම දන්නවා. එහෙනම් ඔන්න අපි තේරුම් ගන්නට ඕන බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා චතුරාර්ය සත්‍ය පෙන්වුවත් නැතත් දුක කියන කාරණාව ලෝකයා දන්නවා. ලෝකයට දුක දැනෙනවා. දුක් පීඩාව විඳිනවා, වින්දනය කරනවා. හැබැයි අපිට නොතේරෙන දේ තමයි දුක දැනගෙන හිටියට දුක තේරුණාට දුක තුල ජීවත් වුණාට අපිට දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් නැහැ. දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ රෙදෙන එකක්වත්, පෙළෙන එකක්වත්, විඳවන එකක්වත්, වේදනාවෙන් භුක්ති විඳින එකක් නෙවෙයි දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ.
දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ ඥානයක්. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං. එහෙනම් මෙතනදී අපි තේරුම් ගන්න ඕන දුක පිළිබඳ ඥානය. දුකේ හට ගැනීම පිළිබඳ ඥානය. දුකේ නොහට ගැනීම පිළිබඳ ඥානය. දුකේ නොහට ගැනීමට ඇති ප්‍රතිපදාව පිළිබඳ ඥානය. එනම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනකොට අපිට අවබෝධ වෙන්න ඕන වේදනාවක්වත් රෙදීමක්වත් පිළීමක්වත් ගැන නෙවෙයි ප්‍රඥාව තමයි අපිට අවදි වෙන්න ඕන. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ ප්‍රඥාවෙන්. අපි දුකයි දුක්ඛ ආර්ය සත්‍යයි අතර වෙනස වටහා ගත්තේ නැත්නම් අපිට සක්කාය දිට්ඨිය දුරු කරගෙන සම්මා දිට්ඨියටපත් වෙන්න බෑ. අපි කල්පනා කරලා බලමු අපේ ජීවිතය ඇතුලේ මොකද්ද මේ පවතින සක්කාය දිට්ඨිය කියලා. සක්කාය කියනවා කුමටද මහණෙනි මේ සක්කාය කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයට නමක්. රූප වේදනා සංඥා සංකාර විඥාන උපාදානස්කන්ධයට නමක් කියනවා මේ සක්කාය කියලා කියන්නේ. එහෙමනම් සක්කාය දෘෂ්ටිය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව පවතින දෘෂ්ටිය අපි තුල. මොකද්ද අපිට පවතින දෘෂ්ටිය අපේ ජීවිත තුල? මම මේ ජීවිතේ ජීවත් වෙනවා. මම ඊයේත් හිටියා අදත් ඉන්නවා හෙටත් මම ජීවත් වෙනවා. කාලයක් තිස්සේ මම මේ ලෝකේ ජීවත් වෙලා කවදා හරි මම මැරිලා යනවා. එහෙම නැත්නම් අපිට මෙහෙම හිතෙනවා. තිබුණු ලෝකෙක මම ඉපදිලා ඒ ලෝකේ කාලයක් මං ජීවත් වෙලා ලෝකෙ හැම තියෙන්නේ නැද්දි මම මැරිලා යනවා කියන දේ තමයි අපිට ඇත්ත වෙලා තියෙන්නේ. එතකොට ඒ දේ ඇත්ත නම් ඒකේ යථාර්ථය නම් අපිට නැවත යථාර්ථයක් අවබෝධ කරගන්න උවමනයිද? නෑනේ නේද? ඒ නිසා අපි හොඳට තේරුම් ගන්නට ඕන සම්මා දිට්ඨියටපත් වෙනකම් අපි දන්න සියල්ලම බොරුවක්. ඇත්තක් වෙන්න බෑ. චතුරාර්ය සත්‍ය ධර්මයේ හැර අන් සියල්ල බොරුවක් වෙනවා. චතුරාර්ය සත්‍ය නම් යථාර්ථය. ඒ නිසා අපි ජීවිතය දැන් දන්නවා කියලා දේවල් ගොඩාක් සියනවානේ. ඒ දන්නවා කියලා අපි හිතාගෙන ඉන්න සියල්ල නොදන්නවා කියන එක අවබෝධ වෙන්නේ මේ ධර්මයේ තේරිච්ච දවසට. තව විදිහකට කිව්වොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ අපි දන්නවා කියලා මානසික මට්ටමක් හදාගෙන සක්කාය දිට්ඨිය තුලින් අපි බොහොම ආඩම්බරයක් කරන් උද්දච්චයටපත් වෙලා ඉන්නවනේ. අපි දන්නවා මොනවා හරි අපි දන්නවා කියලානේ. මම මෙහෙම කෙනෙක්ක, මම මේ තරම් දන්න කෙනෙක්ක, මම මේ තරම් දැනුගත් කෙනෙක්ක, සමාජයේ මට මේ වගේ තැනක් තියෙන්නේ, මේ වගේ තත්ත්වයක් තියෙන්නේ කියලා අපි දන්නා බවක් තුල ජීවත් වෙනවා. හැබැයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ජීවිතයට තවත් දන්නා බවක් ඇති කරගන්නට නොවේ, නොදන්නා බව අවබෝධ කර ගැනීම පිණිසයි. දැන් අපි හිතමු දන්නා අපේ ජීවිත තුළ අපි දන්නවා කියලා හිතන ප්‍රමාණය කොයිතරම් අපිට සාධාරණ ඉෂ්ට කරනවද, නොදන්නා බව අපේ ජීවිතයට කොයිතරම් සාධාරණයක් ඉෂ්ට කරනවද කියන එක. අපි මේක සරල මට්ටමක ඉඳලා අවබෝධ කරගන්නට බලමු. අපි මෙහෙම කල්පනා කරමු. පුංචි දරුවෙක් අපි හිතමු උප්පත්තිය ලැබෙනවා නිවසක ලදරුවෙක්. මේ උපදින පුංචි ලදරුවා අපි හිතමු කල්පනා කරමු තොටිල් එක දාලා නලවනවා මේ ගෙදර තියලා. මෙහෙම තොටිල්ලේ නැලවෙන දරුවට සංකල්ප මතුවේද මම මේ මනුස්ස ලෝකෙ ඉපදුනා,
මං පිරිමි කෙනෙක්, මං ගැහැණු කෙනෙක්. මගේ අම්මා මේ වගේ දැනුගත් කෙනෙක්. මගේ තාත්තා මේ වගේ දැනුගත් දේපල ධනය තියෙන කෙනෙක්. මං තියලා ඉන්නේ තොටිල්ලක, මං මේ නලවනවා. මේ ගෙදර මෙච්චර විශාලයි, මේ නිවස මෙපමණ ප්‍රමාණයක් වටිනවා. මගේ තාත්තට මේ තරම් ධනස්කන්ධයක් ශේෂතක් තියෙනවා කියලා මේ දරුවා දන්නවද? මේ නැලවෙන දරුවට මෙහෙම දැනකමක් දැනගත්ත කමක් මේ දරුවාගේ ජීවිතේ නැහැනේ. මේ දරුවා එහෙම දෙයක් දන්නේ නැහැ. එහෙම සංකල්පයක් මේ දරුවට උපදින්නේ නැහැ. අපි හිතමු මේ දරුවා මෙහෙම තොටිල්ලේ නැලවෙන අතරතුර මේ ගෙදරට මම් පහරන හොරු කණ්ඩායමක් පයින්නවා. ඒ ඇවිල්ලා මේ ගෙදර අම්මා තාත්තව මේ දරුවගේ ඝාතනය කරලා ගෙදර තියෙන ධනය ශේෂත ඔක්කොම පැහැරගෙන මංකොල්ල කාලා අර දරුවව තොටිල්ල පිටින් එළියට විසි කළා මේ ගෙට ගිනිබත් කරලා යනවා. දැන් මේ දරුවා අඬයිද මගේ අම්මා මැරුවා, මගේ තාත්තා මැරුවා, මගේ දේපල ටික අනාගතේ මට උරුමෙන්න තිබුණු ටික පැහැරගෙන ගියා, අනේ අපොයි මගේ ජීවිතේට පුදුම දුකක් උරුම කළා කියලා මේ දරුවා කෑ ගගහ ඒ වෙනුවෙන් සංකල්පනා හදා අඬයිද? මේ පුංචි දරුවා, මේ පුංචි දරුවාට එහෙම හඬන්න කිසිම හේතුවක් නැහැ. පුංචි දරුවා දන්නේ නැහැ දැන් මංකොල්ලකාරයෝ ආව කියලා දන්නෙත් නැහැ. ශේෂත පැහැරගෙන ගියා කියලා දන්නෙත් නැහැ. වටිනා දෙයක් තිබුණා කියලා දන්නෙත් නැහැ. මගේ තාත්තා මෙහෙම කෙනෙක් කියලා දන්නෙත් නැහැ. මගේ අම්මා මෙහෙම කෙනෙක්, මගේ අම්මව මරලා මේ මගේ වටිනා ගෙට අම්මා තාත්තගේ සිරුරක් දාලා ගිනි තියලා ගියා කියලා දරුවා දන්නේ නැහැ. දරුවට එහෙම සංකල්පනා දරුවට මතුවෙන්නේ නැහැ. හැබැයි අපිට අපේ ජීවිතේ මේ දැන් ඉන්න මානසික මට්ටම තුල අපේ අම්මා තාත්තව ඝාතනය කළා අපිට තිබුණු වටිනා ධනශේෂත පැහැරගෙන ගිහිල්ලා ගෙට ගිනි ගහලා දැම්මොත් අපි ගේ ඉස්සරහා ඉඳලා කොච්චරනම් දුක් වෙයිදනේ. අපි කොයිතරම්නම් ඒක දිහා බල හුල්ලයිද, අනේ මගේ අම්මව ඝාතනය කළා, මගේ තාත්තව ඝාතනය කළා කියලා පොළොවේ පස් කන්න අඬයි. Tamanට තිබුණු සියලු ශේෂ නැති කළා කියලා සමහරට උම්මත්තක වෙන්න පුළුවන් ඒක කල්පනා කළා. හැබැයි අර දරුවට එහෙම වෙන්නේ නැහැ. එතකොට අපිට හිතෙන්න පුළුවන් ඒ දරුවා නොදරුවෙක් නිසා, ඒ දරුවා නොදන්නාකම නිසා ඒ දරුවට එහෙම වෙන්නේ නැහැ. අපි දන්නාකම නිසා අපිට මෙහෙම වෙනවා. දැන් මං අහනවා ඔබෙන්, ඔබේ දන්නාකමට වඩා අර දරුවගේ නොදන්නාකම සැනසීමක්ද නැද්ද? කල්පනා කරන්න. අර දරුවට තියෙන සැනසීම ඔබට තියෙයිද ඒ වගේ අවස්ථාවක? ඒ දරුවට තිබුණු සැනසීම ඔබට නෑ ජීවිතේ. එහෙනම් ඔබේ දන්නාකමට වඩා අර දරුවාගේ නොදන්නාකම කොපමණ ගුණයකින් වටිනවද නේද? ඇයි? දන්නාකම අපිට ගෙනල්ලා දීලා තියෙන්නේ පීඩාව නම්. දන්නාකම අපිට ගෙනල්ලා තියෙන්නේ වේදනාව නම්. දන්නාකම අපිට ගෙනල්ලා තියෙන්නේ මහා දුක් ගින්දරක් නම්. ඒ දන්නාකමෙන් ඇති වැඩක් නැහනේ. ඊට වඩා අර නොදන්නාකම 100,000 ගුණයකින් වටිනවා. එහෙනම් ඔන්න මට වමනා කළේ අපේ ජීවිතේ දන්නා බව තරම් අපිව වරද්දපු, අපිව නොමගයවපු, අපිව දුකටපත් කරපු, අපිව පීඩාවටපත් කරපු, අපි තුල මාන්නය සකස් කරපු, අපිව පිස්සෙක් උම්මත්තකේ බවට පවා පත් කරන්නට පුළුවන් සමත්කම තියනවා දන්නා බව කියන එක ඇතුලේ. ඒ නිසා අපි දන්නවා කියලා දන්නා බවක් තුල යනවා කියලා ගිහිල්ලා තියෙන මහ විශාල වැරදි පාරක. එහෙනම් අපිට ওই දන්නා බව දුන්නේ කවුද? අර පුංචි දරුවාට එතනින් එහාට දන්නා බව උගන්වන්නේ කවුද? දෙමව්පියෝ, ගුරුවරු, වැඩිහිටියෝ, නෑදෑයෝ, හිත මිත්‍රාදීන් මේ කොහොම දන්නා බව උගන්වනවා. හැබැයි
තමන් නොදන්නා බව තමන් දන්නේ නැතුව තමන් දන්නවා කියලා රැවටිලා මුලාවටපත් වෙලා ඉන්න දුෂ්ටිය තමයි අර පුංචි කාලේ ඉඳලා මේ දරුවට පොවන්නේ. නේද? එතකොට අපි උත්සාහවන්ත වෙන්නේ අපේ දන්නා බව තුළ ඉඳලා අපේ දරුවා සමාජයේ උසස් තැනකටපත් කරන්න. ධනවන්තයෙක් බවට පත් කරන්න, සමාජයේ වැදගත් පිළිගත් තැනක් අරන් දෙන්න. හැබැයි ඒ අපිට නොදැනී අපි ඒ වැදගත් කොට සලකලා තියෙන්නේ අපේ දන්නා බව තුල අපි හිර වෙලා, ඒ දන්නා බව තුලින් අපි වැදගත්කම් ගොඩනගලා, සමාජ තත්ත්ව ගොඩනගලා අපි මේ මහා දරුණු ආඝාතයකට තමයි මේ සමාජයේ අපි දරුමල්ලු ඇද දාගෙන අපි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒකට හේතුව සම්මා දිට්ඨියටපත් නොවුණු දර්ශනයෙන් යුක්ත අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට දෙන්න බැලි පිළිසරණ සම්මා දිට්ඨියටපත් වෙච්ච මහපාරින්න සමහරට හිඟා කරන මිනිස්සෙකුට දෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ සම්මා දිට්ඨිය කියන එකේ රැකවරණය අම්මා තාත්තා කෙනෙකුට දෙන්න බෑ දරුවෙකුට. එතකොට අම්මා තාත්තා කෙනෙක් දරුවෙකුට සෙනෙහස දක්වනවා කියලා තියෙන්න පුළුවන්. හැබැයි ඒක මිත්‍යා දෘෂ්ටිය ඇතුලේ. හැබැයි අම්මා තාත්තා කෙනෙකුගේ සෙනෙහවන්තකමට වඩා ලෞතර බුදුරජාණන් වහන්සේ කෙනෙක් සම්මා දිට්ඨිය උපදවා ගැනීම පිණිස දේශනා කරපු එක බුද්ධ වචනයක්, එක යථාර්ථවාදී දහම් කරුණක් 100,00,000 කෝටි ගණනකින් ඊට එහා වටිනාකමක් තියෙන බව අපි තේරුම් ගන්නට ඕන. ඒ නිසායි මේ ධර්මයේ අති දුර්ලභයි කියලා කියන්නේ. මේකේ දුර්ලභ බව කෙරවලකින් සීමාවකින් ප්‍රකාශයටපත් කරන්න බෑ. එහෙනම් ඔබ ජීවිතේ එහෙමනම් දැන් කල්පනා කරලා බලන්න, ඔබේ දන්නා භව කියන එක කොයිතරම් භයානක තැනකද තියෙන්නේ කියලා. ඔබේ ජීවිතයේ දන්නා බව කොයිතරම් භයානකද කියලා බලන්නකො. අපි මෙහෙම හිතමුකෝ. සරලව අපි ජීවිතේ වටිනාකම් දුන්නේ, අපි ජීවිතේ තරාතිරම් මැනගත්තේ, අපි ජීවිතේ රැකියා ස්වභාවයන් පිළිබඳ මාන්නයවල් සමාජ සම්මති ඇති කරගත්තේ මේ සියල්ල ඔබ හොඳට බලන්න. මේ ඔක්කොම සංකල්පයි. ඒ සංකල්ප කියලා කිව්වේ. දැන් ඔබ කල්පනා කරන්නකො, මම උපමාවකට කියන්නම්කො. දැන් අපි පළඳිනවනේ රත්තරන්. දැන් අපේ බෙල්ලේ තියෙන රත්තරන් අපි දැන් දාගෙන ඉන්නවනේ. මම උපමාවකට කියන්නේ. ඔබ කල්පනා කරන්න ප්‍රායෝගිකව. ඒ අපි කොහොම හරි පළඳගෙන ඉන්න රත්තරන් ආභරණ අපි හිතනවා ඇත්තටම වටිනවා කියලා. මොකද අපිට පුංචි කාලේ ඉඳලා කියලා දුන්නේ කොහොමද? රත්තරන් ඒවා රත්තරන් ඒවා වටිනවා. හැබැයි ඇත්තම කතාව, ඔය රත්තරන් උඩ පැන පැන කියනවද මම රත්තරන් කියලා? මම මේ සරල තැනකින් ගන්නෙ. රත්තරන් කියන්නේ නැහැ මම රත්තරන් කියලා. රත්තරන් කියනවද මම වටිනවා කියලා? ඒ කියන්නේ. එහෙනම් රත්තරන් බව පැනෙව්වෙත් අපිමයි නේද? සමාජයෙන්මයි. එතකොට වටිනවා කියලා පැනෙව්වෙත් අපිමයි. එහෙනම් ජීවිතේ වටිනකම් හෝ නොවටිනකම් සියල්ල ඔබ හොඳට මතක තියාගන්න. ඇත්තට එහා ගියපු පනවගත සංකල්ප රාමුවක් ඇතුලේ තියෙන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ඒ සංකල්පිතව තමයි අපේ රාගය නිතරම ගොඩනගලා පුජ්‍යල කාමයේ ගෙනල්ලා දෙන්නේ. දැන් ඔබ හොඳට හිතලා බලන්නකෝ. ඔබ චුට්ටක් කල්පනා කරලා බලන්නකෝ. අර පුංචි දරුවට රත්තරන් වෙනුවෙන් තණ්හාව උපදින්න හේතුවක් නැහැ. අම්මා වෙනුවෙන් තණ්හාව උපදින්න හේතුවක් නැහැ. දුව පුතා වෙනුවෙන් තණ්හාව උපදින්න හේතුවක් නැහැ. එහෙනම් ලෝකේ වටින දේවල් වෙනුවෙන් තණ්හාව උපදින්න හේතුවක් අර දරුවට තිබිලා නැහැ. හැබැයි එහෙනම් ඒ දරුවට පුංචි කාලේ ඉඳලා අපි සම්මා දිට්ඨිය පිළිබඳව කියලා දීලා තිබුණා නම්, සම්මා දිට්ඨිය උපදින විදිහේ පරිසරයක් තුල ඒ දරුවා හැඩගැස්සුණා නම් කවදාකවත් ඒ සම්මා දිට්ඨි නුවණ ඒ දරුවව
අගාධයට ගෙනියන්නේ නැහැ. එහෙනම් ඔන්න අපි තේරුම් ගන්න ඕන අපිව මේ තැනට අපේ සමාජයේ පත් කරවලා තියෙන්නේ මිච්ඡා දිට්ඨිය. ඒකයි මම කිව්වේ අපි උපතින් බෞද්ධ කියලා හිතාගෙන හිටියට අපි පන්සල් ගියාට අපි දානමාන දුන්නට අපිට සම්මා දිට්ඨිය ඉපදිලා නැත්තම් අපි ඒක අර සංස්කෘතික රාමුව තුළ කොටි වෙලා කරපු එක් ඇදහිල්ලක් ලබ්ධියක් විතරක් බවට පත් වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ඔබ කල්පනා කරලා බලන්න අපේ ජීවිත තුළ පුංචි කාලේ ඉඳලා අපි සාමාන්‍ය වශයෙන් අවුරුදු 70ක් 60ක් ජීවත් වෙනවා කියලා ගත්තත් අපි දවස් 20-30000කට වඩා ජීවත් වෙන්නේ නැහැ. කල්පනා කරන්නකෝ. අපි බොහොම පුංචි කාලයක්නේ ජීවත් වෙන්නේ. ඒතර එවැනි කාල සීමාව තුළ අපි කොච්චර නිදිනවද? නිදියන්න භාගයක් හැරියොත්. කන බොන රැකියාව කරන අනෙකුත් ඕපදූප කතා කරන පංචකාමයට වෙන් කරපු කාලය ඇරියොත් අපි ධර්මයට දීපු කාලේ බොහොම පොඩ්ඩයි. නේද? ඒකෙමුත් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස නුවණ වැඩෙන්න අපි වෙන් කරපු කාලයක් ඇතනම් බොහොම සීමිතයි. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන අප්‍රමාදේන සම්පාදේත. ඉතින් මේක අප්‍රමාදීව අපිට මේ ධර්මයේ දකින්න මේ වෙනින් වෙහෙසෙන්න කිව්වා හිස ගිනි ගත්තේ ඒ ගින්න නිවන්න වෙහෙස වෙන්නේ කොහොමද ඒ විදිහට? හැබැයි එහෙම වෙහෙස වෙන්නටත් අපි හිස ගිනි ගත්ත බව අපිට අවබෝධ වෙන්න එපෑ. නේද? අපි ඉන්නේ ඒ වගේ භයානක තැනක කියලා අපිට තේරෙන්න ඕන දැනෙන්න ඕන. ඒක නොතේරෙනකන් ඒක දැනෙන්නේ නැති වෙනකන් ඒ ටික අපේ ජීවිතේට අවබෝධ නැති වෙන තාක්කල් අපිට මේක තේරෙන්නේ නැහැමයි. ඔබ මෙහෙම කල්පනා කරන්න එහෙමනම් ජීවිතේ මම මෙහෙම සරල පුංචි උපමාවක් කියනවා. දැන් අපි හිතමු අපි ජීවිතේ කැමති උපරිම පංචකාමයේ අපිට ලැබිලා මේ සමාජයේ දෙන්න පුළුවන් ඉහළම තැන අපිට ලැබෙනවා නම් අපි ඒ වෙනුවෙන් තමයි මේ කැමැත්තෙන් යන්නේ. කල්පනා කරන්නකෝ. ඇයි අපි රැකියාව කළේ? ඇයි අපි හරියම්බ කළේ? ඇයි අපි ධනෙ එකතු කළේ? මේ සියල්ල කළේ අපේ ජීවිතය සැපවන්ත කරගන්න. මම හැමදාම කියනවා වගේ දේශනා තුළ ඔබ කල්පනා කරන්න මේ මුළු ලෝකෙම අයිතිය ඔබට සින්නක්කර ඔප්පුවකින් හෙට උදේ නැගිටිනකොට ලියලා දීලා තියෙනවා. නිකන් ඔබ හිතන්න. ඔබේ කොට්ටයට ඔප්පුව තියෙනවා. ඔබ නැගිටලා මේ ඔප්පුව අතට අරන් බොහොම සතුටෙන් මට මේ ලෝකෙම අයිතිය හිමි වුණා කියලා මේක කියන්නේ එළියට බහිනවා. ගෙදර කවුරුත් නැහැ මේක කියන්නේ. හිතන්න කවුරුත්ම නැහැ. සමාජයට බහැලා බලනවා කිසිම කෙනෙක් සමාජේ නැහැ. මුළු ලෝකෙම ඉන්න එකම එක මිනිස්සයා ඔබ කියලා හිතන්න. එකම එක මිනිස්සයා ඔබ. මුළු ලෝකෙම අයිතිය කාටද දැන්? ඔබට. දැන් ඔබට අර රත්තරන් වලින් මොනවද කරන්න පුළුවන්? දැන් ඔබේ රත්තරන් කරේ දාගෙන කිලෝ ගාණක් එල්ලගෙන ලෝකෙ වටේ යයිද කාට හරි පෙන්වන්න? ඒ කවුරුත් නැහැනේ පෙන්වන්න. දැන් ඒවා වටිනවා කියලා කාටද පෙන්වන්නේ ඔබ? දැන් ඔබට ඉබේවටම රත්තරන් වල වටිනකම මොකක් වෙනවද? නැති වෙලා යනවා. මැණික් වල මුතු වල මිල මුදල් වල කිසිම දෙයක වටිනකම නැති වෙලා යනවා. එහෙනම් ඇත්තම කතාව වටිනකම් ඒ කිසිම තැනක තිබිලා නැහැ. ඒ නිසා ඔබ මේ වටිනවා කියලා ජීවිතේ පන්න යනකන් දුක් විඳගෙන ඔබේ කාලය වැය කළා ශ්‍රමයේ වැය කළා මොලේ වෙහෙසවල ඔබ මේ දුක් විඳින්නේ මොකටද? ඇත්තකටද? එහෙනම් ඔබේ දැක්ම බොහොම පටු දැක්මක තියෙන්නේ. සමාජය තුල බැලුවම නේද? එහෙනම් කල්පනා කරන්න අපි මේ යන්නේ පුදුම අගාධයකට පුදුම වැරදි පාරක් ඇතුලේ. සරලවම කිව්වොත් අපි ජීවත් වෙන්නේ අනුන්ගේ සංකල්පයක් මත ඒක ඇත්ත කරගෙන කියලාවත් අපිට නොතේරෙන තරමට අපේ ප්‍රඥාව මොට වෙලා. එහෙනම් මූලික වශයෙන් ඔබට තේරෙන්න ඕන අවම වශයෙන් හරි මේ අපි හඹාගෙන යන වටිනකම අපි මේ හොයාගෙන යන සැපේ අපි මේ ගොඩනගන්න හදන ජීවිතේ නිකම් සමාජ සම්මතයේ ගොඩනගපු සංකල්ප රාමුවක දෘෂ්ටිගත වෙච්ච නිකන් දෘෂ්ටියක් විතරයි කියන එක. එහෙනම් අපේ ප්‍රඥාව මොට කළාද නැද්ද මේ සංකප්ප රාමුව තුල?
අපි ප්‍රඥාව මොට කළා අපිට හිතන්න තියෙන ප්‍රඥාව නැති කළා. එහෙනම් ඔන්න අපිට මුලින්ම සංකල්ප රාමයෙන් මිදෙන්න වෙනවා සම්මා දිට්ඨිය පහළ කරගන්න තැනට එන්න. ඇයි? බුදුරජාණන් වහන්සේ අපිට කිව්වේ සෝවාන් වීම පිණිස කුමක් කළ යුතුද? සකෘදාගාමි වීම පිණිස කුමක් කළ යුතුද? අනාගාමි වීම පිණිස කුමක් කළ යුතුද? අරිහත් වීම පිණිස කුමක් කළ යුතුද? මහණෙනි පංච උපාදානස්කන්ධය ඇත්ත දකින්න. දැන් පංච උපාදානස්කන්ධය කියවම අපිට වචනේ බර වැඩි. හැබැයි වචනේ පැත්තකට තියුවොත් මේ මොකද්ද භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ? අපේ ජීවිතය ඇත්ත දකින්න කියලා මේ කිව්වේ. මොකද්ද එහෙමනම් පංච උපාදානස්කන්ධය කියලා කිව්වේ? පංච උපාදානස්කන්ධය කියවම අපි රූප වේදනා සංඥා සංකාර විඥාන පහ කියන. එතකොටත් අපිට බර වැඩි. අපි එච්චරවත් දැනගන්න ඕන නෑ. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ අපේ ජීවිතේ පෙනෙන, ඇහෙන, දැනෙන, දැනගන්න ටික. අපේ ජීවිතේ පේන, ඇහෙන, දැනෙන, දැනගන්න ටික තමයි අපේ ජීවිතය කියලා අපි කියන්නේ නේ. අපේ මුළු මහත් අත්දැකීමම තියෙන්නේ කොහෙද? පෙනීමේ, ඇහිීමේ, දැනීමේ, සිතුවිලි දැනගැනීමේ. ওই ටිකෙන් එහාට අපිට ජීවිතයක් නැහැනේ. එහෙනම් ওই ටික තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. එහෙමනම් ওই ටිකට අපි කියනවා දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත. පේන, ඇහෙන, දැනෙන, සිතුවිලි දැනගන්න. ওই ටික තමයි අපේ ජීවිතේ. ඔන්න ඔතන තමයි අපිට ඇත්ත දකින්න කිව්ව බුදුරජාණන් වහන්සේ. පෙනීමේ ඇත්ත දකින්න කිව්වා. ඇහිීමේ ඇත්ත දකින්න කිව්වා. දැනීමේ ඇත්ත දකින්න කිව්වා. දැනගැනීමේ ඇත්ත දකින්න කිව්වා. දැන් අපි බලමු පෙනීමේ ඇත්ත දකින්නේ කොහොමද කියලා. ටිකක් කල්පනා කරලා බලන්න. අපි ඇත්තටම අද වෙනකොට හොයන්නේ පෙනීම පිළිබඳ නෙවෙයි. පෙනීම දෙයක් කරගෙන මොකක්ද? අර සංකල්ප වලින් එක රත්තරන් කරගෙන, මණික් කරගෙන, මුතු කරගෙන, ඉරහඳ තාරකා ගස්ගල් කරගෙන මුළු මහත් ලෝකයක් බවට පත් කරගෙන ඒ ටික මෙනෙහි කර කර ආයේ මෙනෙහි කරගත් එක ගැන හොයනවා. දැන් ඔබ හොඳට කල්පනා කරලා බලන්න අපි තණ්හාව උපද්දවලා තියෙන්නේ පෙනීමටද? පෙනීමට රත්තරන් කියලා කරගත්ත මානසිකාරයටද? මානසිකාරයටනේ. එහෙනම් මානසිකාර සම්භවෝ සබ්බේ ධම්මා. බුදුජාණන් වහන්සේ අපිට දේශනා කරනවා මේ මානසිකාරයම තමයි කියන මේ සියලු ධර්මතාවය අපිට සමුදය කරන්නේ, සකස් කරලා දෙන්නේ. එහෙනම් ඔන්න ඔබ ජීවිතේ තණ්හා කරලා තියෙන්නේ පෙනීමටද? එහෙම නැත්නම් රත්තරන් රිදී මුතුමැණික් අම්මා තාත්තා දුව පුතා කියලා ගොඩනගපු සංකල්ප ටිකටද? එතකොට ඔබට හිතෙන්න පුළුවන් මේ කියන්නේ යන්නේ අම්මා නෑ තාත්තා නෑ කියලා නෙවෙයි. මොකද ඔබට අම්මා තව කෙනෙකුට පුංචි අම්මා වෙන්න බැරිද? තව කෙනෙකුට ලොකු අම්මා, තව කෙනෙකුට නංගි, තව කෙනෙකුට අක්කා, තව කෙනෙකුට නිකම්ම ගෑනු මිනිස්සෙක් නේද? එතකොට ඒ අම්මා තාත්තා දුව පුතා කියන එක සාපේක්ෂ සත්‍යයක් වෙන්න පුළුවන්. ඒ ඔබට සාපේක්ෂව ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සාපේක්ෂ ඇත්තක් නෙවෙයි, පරමාර්ථයෙන්ම පවතින යථාර්ථය. එහෙනම් ඔබ හිතන්න ඔබේ කණ්ණාඩිය ළඟට යන්න. ගිහලා මෙනෙහි කරන්න කණ්ණාඩිය දිහා බලාගෙන කෙස් කවදාකවත් කෙස් කියලා කියනවාද? එහෙනම් පෙනීමට කෙස් කියලා සිහි වෙන ගතියක් නෙවෙයිද තියෙන්නේ? දැන් පෙනීම තමයි ඇත්ත සිද්ධාන්තය. එතකොට මේ පෙනීමත් එක්කලා අපි සිහිපත් කරන ගතියක් තියෙනවා. මොකද්ද? කෙස්, ලොම්, නිය, දත්, සම්මස්නහර වලින් හැදිච්ච මේ මම කියලා ඇත්තටම ගොඩනගන්නේ පෙනීමද සිතීමද? සිතනවානේ. මානසිකාරයෙන් තමයි ඒක අපිට ගොඩනගන්නේ. ඇත්තට මේ මානසිකාරය බොහෝ වෙලාවට සිද්ධ කරන්නේ අර සංකල්ප ටිකත් එක්ක එකතු කරලාද නැද්ද? මේ සංකල්ප ටික තමයි මෙනෙහි කරලා ගන්න. එහෙනම් පෙනීම කවදාකවත් කෙස් වෙලා නැහැ. පෙනීමක්. පෙනීම කෙස් බවට පත් කරන්නේ කවුද? මානසිකාරයෙන්. එතකොට ඒ මානසිකාරය කවුරු කියලාද අපි අල්ලන් තියන්නේ? මම.
අපිට තේරෙන්නේ නෑ මේ මානසිකාරය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ඒ නිසා අපි හිතනවා ආයේ සිතන සිතුවිල්ල පාසා කවුරු කියලාද? මම. එහෙනම් පේනවා කියන තැන ක්‍රියාත්මක වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ හේතු ප්‍රත්‍ය නොදන්නා කම නිසා පෙනීම අපි මොකක් කරගෙනද ලෝකයක් බවට පත් කරගෙන මම බවට පත් කරගෙන ඒ තුල අපි හිර වෙලා තියෙන්නේ. අපි මෙන්න මේක පොඩ්ඩක් විසඳ ගන්න බලන්න ඕන. දැන් එහෙමනම් පැහැදිලිවම ඔබ කල්පනා කරලා බලන්න අපි කවදාකවත් රත්තරන් දැකලා තියනවද රත්තරන් කියලා හිතලා තියනවද? රත්තරන් කියලා හිතලා තියෙනවා. අපිට හිතෙන්නේම කොහොමද? ලෝකේ තියෙන රත්තරන් මම කියලා කෙනෙක් ඉඳගෙන බලනවා කියලාද නැද්ද හිතලා තියෙන්නේ? එහෙම තමයි හිතුනේ. අපි මාව කොහොමද පත් කරගත්තේ? අපි හිතාගෙන ඉන්නවා ඇහැක් කනක් නාසයක් දිවක් ශරීරයක් දරාගත් සත්ව පුජ්‍යල ආත්මයක් ඉන්නවා. අපිට එහෙමද නැද්ද තියෙන්නේ සංකල්පය? ඔබ හොඳට කල්පනා කරලා බලන්න භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ඇතුලේ අපිට පෙන්වන්නේ ඇහැ කන නාසය දිව ශරීරය දකින්නට පුළුවන් ධර්ම නෙවෙයි කියලායි. අනිදස්සන ධර්ම. හැබැයි අපි මොකද්ද කරන්නේ? අපිට අද වෙනකොට ඒ සියල්ල දකින්න පුළුවන් තියෙන දේවල් බවට පත් වෙලාද නැද්ද? එහෙමද නැද්ද අපිට වෙලා තියෙන්නේ? හරි. ඔබ මෙහෙම කල්පනා කරන්නකෝ. ඒ ඔබේ දන්නා බව තුලනේ ඔක තියෙන්නේ. අර පුංචි දරුවාගේ මානසික මට්ටමට ගිහිල්ලා බැලුවොත් ඒ පුංචි දරුවා දන්නවද මේ ඇහැක් කනක් නාසයක් දිවක් ශරීරයක් දරාගත්ත මම මේ තොටිල්ලේ නලවන්නේ කියලා? එහෙම එකක් ඒ දරුවට නැහැ. එහෙනම් ඔන්න බලන්න ඔබ දන්නා බව තුල ඔබ පුදුම විදිහට කොටු කරලා ඔබ නිතරම මෙනෙහි කරගන්නේ පේන ඇහෙන දැනෙන දැනගන්න ටිකත් එක්ක මොනවාද? ඔබේ දන්නා බව නෙවෙයිද? ඔබේ දන්නා බව තමයි ඔබ මෙනෙහි කරන්නේ නේ හැම තැනදීම. දැන් ඔබ බලන්න ඔබ ලෝකෙ දිහා දකින්නකොට ඔබ දන්නා ටිකද නැද්ද මෙනෙහි වෙන්නේ? ඊට එහා මොනාරි මෙනෙහි වෙනවද? ඇහෙනකොට මෙනෙහි වෙන්නේ ඔබ දන්න ටිකද නැද්ද? දන්න ටික. එහෙනම් ඔය දන්න ටික තමයි සංකල්ප ටික. එහෙනම් බුදුදහම ගලපන්න බෑ ඔබ දන්න ටිකෙන්. ඇයි ඔබ දන්න ටික තමයි ඔබේ සක්කාය දිට්ඨිය වෙලා තියෙන්නේ, ඔබේ අවිද්‍යාව වෙලා තියෙන්නේ, ඔබට දුක ගෙනල්ලා දීලා තියෙන්නේ. ඔබ මේ ලෝකේ අතරමං කරලා තියෙන්නේ, ඔබ මේ ලෝකේ මුලා කරලා තියෙන්නේ ඔය දන්නා ටික. එහෙනම් දන්නා බව පසක තියලායි අපිට මේ ධර්මය අවබෝධ කරන්නට වෙන්නේ. දැන් ඔබ හිතන්න ඔබේ අතීතයේ ඉඳලා තිබුණු ජීවිතේ සියලු දන්නා බව මේ මොහොතේ මැකෙනවා කියලා. එහෙම හිතලා බැලුවොත් ඔබට දැන් තියනවද මට ඇහැක් තියෙනවා ඒ හැම මන් ලෝකේ රූප බලනවා කියලා එකක්? එහෙම මානසිකාරයක් එන්න විදිහක් නැහැ. පෙනීමක්. ඒක කෙනෙක් යමක් දකින්නවා කියලාවත් ඔළුවට සිහි කල්පනාවක් එන්නේ. එතකොට ඔබ හොඳට කල්පනා කරන්න ඇහිීමක්. ඒ ඇහෙනවා කියන එක මම යමක් අහනවා කියලා සංකල්පයක් එන්නේත් නැහැ. ඔබ කල්පනා කරලා බැලුවොත් ඔබ හොඳට හිතලා බැලුවොත් පේනවා කියන සිද්ධිය ඔබ ගලපගෙන තියන්නේ කොහොමද? මම යමක් දකින්නවා කියලාද නැද්ද? ඒ විදිහට. ඇහෙනවා කියන සිද්ධිය ඔබ ගලපගෙන තියන්නේ කොහොමද? මම යමක් අහනවා. දැනෙනවා කියන එක අපි ගලපගෙන තියෙන්නේ මොකද්ද? මට යමක් දැනෙනවා. දැනගන්නවා කියන එක අපි ගලපගෙන තියෙන්නේ කොහොමද? මම යමක් දැනගන්නවා. ඕක තමයි සක්කාය දෘෂ්ටිය කියලා කියන්නේ. පෙනීම කාට පේන බවටද අරගෙන තියෙන්නේ? මට පේන බවට. ඇහිීම කාට ඇහෙන බවටද අරගෙන තියෙන්නේ? මට ඇහෙන බවට. දැනීම කාට දැනෙන බවටද අරගෙන තියෙන්නේ? මට දැනෙන බවට. දැන ගැනීම කවුරු දැනගන්න බවටද අරගෙන තියෙන්නේ? මම දැනගන්න බවට. හැබැයි භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වන්නේ පෙනීම, ඇහිීම, දැනීම, දැන ගැනීම කියන මේ සමස්ත ක්‍රියාවලිය, සමග්න ජීවිතය අත්දැකීම
නයිදං අත්ත කතම් බිම්බන් නයිදම් පරකතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. මම විසින් කරවනවා නෙවෙයි, ඉබේ සිද්ධ වෙනවාද නොවේයි, අනිකෙකු විසින් කරවනවාද නෙවෙයි, හේතු ඇති කල්හිම එවැනි දෙයක් සකස් වෙනවා හේතු ප්‍රත්‍යයෙන්. හේතු නැති කල්ලි එවැනි සකස් වීමක් නැහැ කියලා පෙන්නනවා. එහෙනම් මේක සිද්ධ වෙන්නේ හේතු ප්‍රත්‍යයෙන් බව තමයි පෙන්වන්නේ. මොකද්ද මේ හේතු ප්‍රත්‍ය? එතකොට හේතුඵල ධම කියන එක අපි හොඳට තේරුම් ගන්න ඕන. හේතුඵල ධම කියලා කියන්නේ ඉමස්මින් සති ඉදන් හෝති, ඉමස්ස උපාදා ඉදන් උපජ්ජති, ඉමස්මින් අසති ඉදන් නහෝති, ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති. මේ ඇති කල්හිම මේ වේ, මේ නැති කල්හි මේ නොවේ. මේ උපදීමෙන් මේ උපදී, මේ නූපදීමෙන් මේ නූපදී. ඕක තමයි මේ හේතුඵල න්‍යාය. දැන් ඔබ කල්පනා කරලා බලන්න, පෙනීම ඇති කල්හිමද නැද්ද ඔබට මම රත්තරන් දකින්නවා කියන දෙපැත්ත ගැන හිතන්න පුළුවන්. පෙනීම නැති වුණොත් ඔබට කවදාකවත් මම අහවල් දේ දකින්නවා කියලා හිතන සිත පහළ වෙන එක නතර වෙනවද නැද්ද? ඒ ඉතින් පෙනීම නැත්තම් මම අහවල් දේ දකින්නවා කියන සිත පහළ වෙන්න විදිහක් නෑ. ඇහිම නැති වුණොත් ඔබට මම අහවල් දේ අහනවා කියන හිත පහළ වෙන්න විදිහක් නෑ. දැනීම නැති වුණොත් මම අහවල් දේ දැනගන්නවා කියන හිතක් පහළ වෙන්න විදිහක් නෑ. ඔබ හැබැයි මෙතුවක් කල් හිතාගෙන හිටියේ තියෙන හැකින් තියෙන රූපයක් දකින්නවා කියලා. දැන් ඕකට ප්‍රධානතම හේතුව තමයි ඔබ ළඟ දෘෂ්ටියක් තියෙනවා, ඇහැ කොතන හරි පිහිටලා තියෙන මේ ඇඟේ ඇහැ පිහිටලා තියෙන්නේ කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ ඇහැ කන නාසය දිව ශරීරය බුද්ධ දේශනාව ප්‍රකාරවම බැලුවොත් ඇහැ කන නාසය දිව ශරීරය ආධ්‍යාත්මික ආයතන. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටික බාහිර ආයතන. එහෙනම් ආධ්‍යාත්මිකයි කියනකොට ඔබට තේරෙන්න ඕන බාහිරෙන් පණවන්න බෑ කියලා. බාහිරෙන් පණවනවා නම් පණවන්න පුළුවන්නේ වර්ණ රූපය මිසක ඇහැ කන නාසය දිව ශරීරය නොවේ. දැන් ඔබ හොඳට කල්පනා කරලා බලන්න. ඔබ කියනවා මේක බාහිර. වටාපත පෙන්නුවොත් ඔබ කියනවා මොකක් කියලාද? මෙන්න බාහිර කියලා කියයි. හැබැයි මේක පෙන්නලා ඔබ කියන්නේ මොකක් කියලාද? අභ්‍යන්තරය කියලා කියනවා. හැබැයි ඔබ මේ පෙන්වන්නේ අභ්‍යන්තරයේද බාහිරයේද? ඔබ මේ පෙන්වන්නේ මේ පේන්නේ ඔබට අභ්‍යන්තරයේද බාහිරයේද? ඔබ මේක දකින්න විදියයි මේක දකින්න විදියයි එකම නෙවෙයිද? එකම නේද? එහෙනම් ඔබ හොඳට කල්පනා කරලා බලන්න. ඔබ කෙනෙකුගේ ඇහැ ළඟට ගිහිල්ලා ඇහැ දිහා බලනකොට කෙනෙක්ගේ අපි හිතමු අපේ අම්මා ළඟට ගිහිල්ලා අපි හිතනවා මේ අම්මගේ ඇහැ කියලා. ඔබට පුළුවන් වෙන කාගේවත් ඇහැක් දකින්න. මේක කවදාකවත් කරන්න බෑ. ඔබේ ඇහැට වර්ණ රූපයේ මිසක ඇහැට ඇහැ හම්බ වෙනවා කියලා කොහෙද බුද්ධ දේශනාවේ තියෙන්නේ? අපිට වෙලා තියෙන දේ තමයි අපි පුංචි කාලේ ඉඳලා අපි ජීවිතය තුල අපි අර සම්මතය තුල හිර වුණා මිසක බුදුබණ ගවේෂණය කරන්න අපි යොමු කරපු ප්‍රඥාව බුදුබණ පිළිබඳව මේ ලෝකයේ ධර්මතාවයේ පිළිබඳ තමන්ගේ ජීවිතයේ ඇත්ත පිළිබඳව හොයන්න අපි උත්සාහ ගත්තේ නැහැ. ඒ හොයන්න උත්සාහවන්ත වෙන වීරිය හැදෙන මනස ප්‍රඥාව අපිට අවදි වෙන කල්යාණ මිත්‍රයෝ අපිට හිටියේ නැහැ. අපිට ඒ උපදේශය ජීවිතය තුල ලැබුණේ නැහැ. ඒ නිසා අපි දන්නා ටිකට ගලපගත්තා. එතකොට අපිට සමාජයෙන් මිසක මේක ඇහැ කියලා දුන්නේ ඒක ඇත්ත කියලා දරාගත්ත මිසක ඒක ඇත්ත නම් අපිට ඇහැ පිළිබඳ නැවත අවබෝධ කරන්න ඕනේද? දැන් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවා ඇහැ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි.
එතකොට අපි ඇහැ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා අපි දකින්නේ මොකද්ද? මෙන්න මේක. එතකොට මේ ඇහැ අනිත්‍යයි වෙනස් වෙනවා කුඩු වෙනවා බිඳෙනවා කියලා අපි දන්නවද නැද්ද? දැන් අපිට අනිත්‍ය අවබෝධ වෙලාද? එතකොට අපිට දුක අවබෝධ වෙලාද දුක්ඛාරිය සත්‍ය? අපේ සක්කාය දිට්ඨිය දුර වෙලා දුක අවබෝධ කරගත්තා. එහෙනම් ඒ අපි දන්නා බව ඇත්තටම බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඇහැ පිළිබඳ දැනගෙනවත් ඒ අනිත්‍ය පිළිබඳ දැනගෙනවත් ඒ දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳ දැනගෙනවත් අනාත්ම ලක්ෂණය මොකක්ද කියලා දැනගෙනවත් නෙවෙයි ඇහිච්ච වචනේ කියෙව්වා. ඕක තමයි අපි කළේ. ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න ඔබට වෙලා තියෙන්නේ ඔබේ තවම දෘෂ්ටියක් තියෙනවා මට මාව දකින්න පුළුවන් මට අම්මා තාත්තා දුව පුතා දකින්න පුළුවන් කියන සීමාවේ ඉන්නවර සංකල්ප ටික මෙනෙහි කළා. ඔබ හොඳට හිතලා බලන්න ඔබ ඔබේම රූපේ පැතිකඩ කණ්ණාඩිය ළඟට ගිහිල්ලා මෙනෙහි කරලා බලන්න පෙනීමක් විච්ච තැන ඒ ඇහැක් කියලා මෙනෙහි කරන ගතිය තියෙන්නේ Taman තුලද නැද්ද? Taman සිතින්ද නැද්ද මේ පේන්නේ ඇහැ කියලා මෙනෙහි කරගෙන තියෙන්නේ? එහෙනම් අපි කල්පනා කරගත යුතුයි පෙනීම ඇතිකල්හිම ඇහෙන් රූප දකින්නවා කියලා මෙනෙහි කරන බවක් නෙවෙයිද ඔබට ජීවිතේ තියෙන්නේ? පෙනීම නැති විච්ච තැන ඇහෙන් රූප දකින්නවා කියලා මෙනෙහි කරන්න පුළුවන්ද? උත්තර දෙන්නකෝ පුළුවන් නේද? නැත්නම් වැඩේ තියෙන්නේ මෙහෙමයි. අපිට මේක එක දවසෙන් තේරුම් යන එකක් නැහැ. දවස් දෙකෙන් තේරුම් යන එකකුත් නැහැ. හැබැයි අපි දන්න දේ ඇත්ත කියලා ජීවිතේ අපි දුස්ටි ගත වෙලා හිතලා ඒ දන්නා බවෙන් එහාට හිතන්නත් හිතා කැමැති. ඒ නිසා බොහොම භයානකයි අපි ඉන්න තැන. ඒ කියන්නේ අපේ අවබෝධය පුදුම තරම් හීනයි. අපි ලෝකේ දේවල් ඕන තරම් දැනගෙන තියෙන්න පුළුවන් දුස්ටිගත වෙලා. ඒ සංකල්ප විතරයි. සංකල්ප ටික බිඳින නුවණ පහල කරගන්නවා කියන එක බොහොම සියුම් කාරණාවක්. එහෙනම් ඔබට මට කියන්නට ඕනේ ඔබ දැකලා නැති බව ඔබ තේරුම් ගත්තොත් හැර ඔබට සක්කාය දිට්ඨිය දුරු කරන්න බෑ. සම්මා දිට්ඨි නුවණ ඔබට පහල කරගන්න බෑ. ඒකට හේතුව ඔබ හිතාගෙන ඉන්නේ මෙතුවක්කල් මම මේ ලෝකේ දකින්නවා මේ ඉන්නේ මම කියලා. ඇත්තරම මේ සමස්ත ලෝකේ දකින්න සිතුවම විදිහටම තමයි ඔබ ඔබේ ලෝකේ දකින්නේ ඔබ ඔබව දකින්නේ. දැන් ඔබ කණ්ණාඩිය ළඟට ගිහිල්ලා ඔබ මෙනෙහි කරලා බලන්න පේනවා කියන කාරණාව වෙනම එකක්. හිතනවා කියන එක තව එකක් නෙමෙයිද? පේනවා කියන පෙනීමද අපිට කියන්නේ මේ ඇහැ මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මම අහවලා කියලා පෙනීමද කියන්නේ ඔබේ සිතීමද? ඒ සිතීමද නැද්ද ඔබ බවට පත් කරගෙන තියෙන්නේ? එහෙනම් හොඳට කල්පනා කරලා බලන්න පෙනීමක් කියලාවත් දන්නේ නැහැ. පෙනීමක් කියලාවත් දන්නේ නැහැ. පෙනීමක් කියලාත් හිතන බවක් තියෙන්නේ. මෙනෙහි වෙන බවක් තියෙන්නේ. එහෙනම් ඔබ හොඳට කල්පනා කරලා බැලුවොත් ඔබේ අතීතයේ ඉඳලා මේ දක්වා තිබුණු මතකයේ සියල්ල තමයි ඔබේ ජීවිතේ බවට අදපත් වෙලා තියෙන්නේ. මම ඔබට මොහොතකට මෙහෙම කියන්නම්. ඔබ හිතලා බලන්න, කල්පනා කරලා බලන්න, ඔබ අද සම්මතයේදී මේ ඇහැ මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මම කියලා පත් කරගත්ත පත් කිරීම ඔබව කොපමණනම් සක්කාය දිට්ඨියට හෙළුවද කිව්වොත් ඔබ මම ලෝකේ දකින්නවා මේ ඉන්නේ මම මේ ලෝකේ කියලා මේක ආධ්‍යාත්මික මේක බාහිර කියලා වෙන් කරගෙන මේ ආධ්‍යාත්මිකයි බාහිරයි දෙකම වෙන් කරලා තියෙන්නේ ඔබේම මානසිකාරයෙන් නෙවෙයිද කියලා බලන්න. ඔබ හොඳට කල්පනා කරලා බලන්න මේ පේන පෙනීමත් ඇසුරු කරගෙන මේක පෙනීමක් වෙන බැලුවොත් පෙනීමක්. ඒ පෙනීමක් විච්ච තැන ඒක අභ්‍යන්තර ඒක බාහිරේ කියන මානසිකාරය කරගත්තේ කොහෙන්ද? තමන්ම නෙවෙයිද? මනසින් කරගත් එකක් නෙවෙයිද? එහෙනම් ඔබ හොඳට කල්පනා කරන්න. ඔබේ සිතීම එහෙම නැත්නම් මේ විඥාණයත් එක්කලා තමයි එහෙමනම් අපිට මේ දෙපැත්තක් විදිහේ මානසිකාරයක් ගෙනල්ලා දෙන්නේ. එහෙනම් ඇත්තටම දෙපැත්තක් තිබිලාද දෙපැත්තක් වෙන් කරගෙනද මනසෙන්?
දෙපැත්තක් මනසින් වෙන් කරගෙන. එහෙනම් මම ලෝකේ කියලා දෙපැත්තක් වෙන් කරේ කොහෙන්ද? මනසෙන්. එහෙනම් ඔබ කල්පනා කරලා බැලුවොත් හොඳට තේරුම් ගන්න ඕනේ පෙනීමක් විච්ච තැන පෙනීම මමයි ලෝකේ බවට පත් කරගත්තේ ඒ මානසිකාරයෙන් නෙවෙයිද? එහෙනම් අභ්‍යන්තර බාහිර දෙක වෙන් කරගත්තේ කොහෙන්ද? අපි අපේ මනසින්මයි. ඒක තේරුම් ගන්න. මොකද මේ තියෙන පෙනීමත් එකයි Taman දිහා කියලා බලුවත් පෙනීමයි Taman කියලා හිතාගෙන බලන එකේ තමයි වරද තියෙන්නේ. පෙනීමක් විදිහට නෙවෙයි අපි බලලා තියෙන්නේ පෙනීම ඇතුලේ එළිය කරගෙනද නැද්ද? එහෙනම් මේක වෙන් කළේ කොහෙන්ද? මනසෙන්. එහෙනම් ඔබ හොඳට කල්පනා කරලා බලන්න භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුකූලව ඇහැ තියෙන ධර්මයක් නෙවෙයි. රූපේ තියෙන ධර්මයක් නෙවෙයි උපදින ධර්ම. මොනවාද? උපදින ධර්ම. කොයි වෙලාවටද ඇහැ රූප උපදින්නේ? පෙනීම ඇති කල්හිමයි ඇහැ රූප උපදින්නේ. ඇයි එහෙම කියන්නේ? මේ වෙලාවේ පෙනීම සකස් වුණොත්ද නැද්ද ඔබට මම රූප දකින්නවා කියලා ඇහැ රූපේ පිළිබඳ මෙනෙහි වෙන්නේ? හොඳට කල්පනා කරලා බලන්න. පෙනීම නැති කල්ලි ඔබට ඇහැ රූපේ ගැන මෙනෙහි වෙයිද? ඇහිම නැති කල්ලි කන සද්ද ගැන මෙනෙහි වෙයිද? නෑ. එහෙනම් මේ ඇහැ පිළිබඳ රූපේ පිළිබඳ ඔබ කරන්නේ මඤ්ඤණාවක්. මොකද්ද මඤ්ඤණාවක් කියලා කියන්නේ? සිතා ගන්න බවක් තියෙන්නේ. පෙනීම ඇසුරු කරගෙන මම ලෝකේ දකින්නවා කියලා සිතා ගන්න බවක් තියෙනවා. ඒ සිතාගත්ත සිටිවිල්ල ඔබ ඇත්ත කරගෙන ජීවිතේ ජීවත් වෙනවා. ඇහැක් තියනවා රූපයක් තියනවා කියලා හිතාගෙන. දැන් අපි මෙහෙම කල්පනා කරමුකෝ. අපි දියේ ඉරක් ඇඳගෙන යනවා. දියේ ඉරක් ඇඳගෙන යනකොට අඳිනකොට ඇඳෙනවා වගේ පේනවා. හැබැයි කෙරවලට ගිහිල්ලා බැලුවොත් මේ දියේ ඇත්තටම දියේ ඉරක් ඇඳලාද? ඇඳිලාද? නෑ. ඒ වගේ තමයි ඔබට මේ වෙලාවේ පෙනීම සිද්ධ වෙන තැන ඔබට කෙනෙක් ඉඳගෙන දකින්නවා කියලා මෙනෙහි වෙනවා. කෙනෙක් ඉඳගෙන දකින්නවා කියලා මෙනෙහි වෙන බවක් තියෙනවා. හැබැයි අපිට කවදාකවත් නැවත මේ මොහොත අල්ලන්න හරියට ඒක දියේ ඇඳ පිරක් වගේ. ඔබ හිතන්න ඔබේ අතීතයේ මතක සටහන් සියල්ල මේ වෙලාවේ මැකුණොත් ඔබට තියෙයිද කාලයක් තිස්සේ මං ජීවත් වුණා කියලා මතකයක් ආයෙන්න? අතීතේ මම මෙහෙම කෙනෙක් කියලා නැහැ. ඔබ හිතන්න අර දියේ ඇඳිච්ච ඉරක් වගේ වර්තමාන මොහොතේ සිට මේ මෙතන ඉඳලා අතීතේ ඔක්කොම මකුණා කියලා හිතලා මෙතන ඉඳලා ඔබ හිතන්නේ දැන් ඔබේ ජීවිතේ දියේ අඳින ඉරක් වගේ කියලා. මොහොතෙන් මොහොත ඔබේ මතක සටහන් ටික ඔබට මේ දැන් තිබ්බ ටික පෙනීමත් එක්කලා මැකිලා ගියොත් මොකද වෙන්නේ? ඔබට කවදාකවත් තියෙයිද අතීතේ ඉඳලා ලෝකේ දකපු කෙනෙක් ඉන්නවා කියලා මෙනෙහි කරන්න දෙයක් ඉතිරි වෙයිද? නෑ නේද? එහෙම ඔබ ජීවිතය සකස් කරගත්ත දෘෂ්ටිය නෙවෙයිද ඔබට මෙනෙහි වෙන්නේ? එහෙම නැතුව ඔබට මෙනෙහි වෙන්න වෙන කිසිවක් නෑ. මොකද අතීතයේ ඇත්තක් නම් අතීතයට අපිට රිවර්ස් කරන්න ආපස්සට යන්න පුළුවන් වෙන්න ඕන. ඔබේ අවුරුදු 5 වයසට යන්න පුළුවන්ද? ඒ අවුරුදු 5 මං ජීවත් වුණා කියලා ඔබට මතකයක් තියෙනවා. ඒ අරුණකොට ඔබට එතනට ආයන්න බෑ. දැන් ඔබ හිතනවනේ ඔබේ කණ්ණාඩිය ළඟට ගිහිල්ලා දැන් මම නාකි වෙලා කෙස් ටික ඉදිලා මගේ හැම රැලි වැටිලා මං වයසට ගිහින් මං තරුණ කාලේ මෙහෙමයි කියලා හිතා ගන්නවානේ. හැබැයි පෙනීම කවදාකවත් නාකි වෙලා කියලා හිතනවද? දිරලා කියලා හිතනවද? කෙස් ඉදිලා කියලා හිතනවද? පෙනීම. හැබැයි ඔබ සාපේක්ෂව අතීතේ එහෙමයි දැන් මෙහෙමයි කියලා සාපේක්ෂ වශයෙන් දරන සත්‍යයක් නෙවෙයි දේ නාකි වීම කියලා කියන්නේ. කල්පනා කරලා බලන්න. ඔබේ අතීතයේ තිබුණු මතකේ ඔක්කොම මකලා මේ දැන් කණ්ණාඩිය ළඟට ගිහින් බැලුවොත් අතීතේ මං එහෙම හිටියා දැන් මෙහෙම වෙලා නාකි වෙලා කියලා මෙනෙහි වෙයි. ඒ නිසා ඔබ හිතන්න එපා මේ නාකි වෙනවා කියන එක එහෙම නැත්නම් ජරා මරණය කියන එක අනිත්‍ය බව බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. අනිත්‍යයි කිව්වේ මොකද්ද? නිත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් තියෙන යමක් නෙවෙයි මේ ජරා මරණය කියන එක. මේ ජරා මරණය කියන එක අපිට අද ඇත්තක් වෙලා. හැබැයි ජරා මරණය කියන එක ඉක්මවන්නටයි බුදුදහම තියෙන්නේ නේද? ඔබ හොඳට කල්පනා කරන්න එහෙමනම් ඇත්තටම අපි පෙනීමක් විච්ච තැන
ඒක කෙස් කරගෙන ඒක දි รา පු බවට පත් වෙලා අනේ මන් දිරලා කියලා දුක් වෙන ස්වභාවය හදාගෙන තියෙන්නේ කොහෙන්ද? අවිද්‍යා සහගත මනසෙන්. ඕක තමයි ඇත්ත. ඒ නිසා ඔබ හොඳට කල්පනා කරන්න මේ වෙලාවේ පේනවයි කියන පෙනීම මම කරන එකක් නෙවෙයි. වෙන කවුරුත් කරවන එකක් නෙවෙයි. ඉබේ සිද්ධ වෙන එකකුත් නෙවෙයි. අතීතෙන් ආපු එකකුත් නෙවෙයි. වර්තමානයේ නිත්‍ය වශයෙන් පණවන්න පුළුවන් එකකුත් නෙවෙයි. අනාගතයට යන එකකුත් වර්තමානයේ පෙනීම ඇති කල්හිම ඔබට සිහි කරලා දෙන ඇහැ රූපේ කියන දෙපැත්ත. වර්තමානයේ ඇහිම ඇති කල්හිම කන ශබ්දේ කියලා ඔබට මෙනෙහි කරලා දෙන දෙපැත්තක් මිසක ඒක ඔබ මම කරගෙන මගේ කරගෙන මගේ ආත්මය බවට පත් කරගෙන තියෙනවා මිසක් අතීතයෙන් ආපු හෝ අනාගතයට යන හෝ වර්තමානයේ ස්ථිර වශයෙන් නිත්‍ය වශයෙන් කෙනෙක් තුල සිද්ධ වෙච්ච යමක් නෙවෙයි මේක. පෙනීමක් හේතු ප්‍රත්‍යයන් සකස් කරපු. ඒ පෙනීමක් විදිහට ගන්නෙ නැතුව ඔබ අර අවිද්‍යාවෙන් පුරුදු කරපු ක්ලේශ ධර්ම ටිකත් එක්ක මෙනෙහි කරලා ගන්නවා මොකද්ද? මට අහවල් දේ පෙනුණා. ඒක ඔබ ඇත්තක් කරගෙන ජීවිතේ මොකද්ද කරන්න විඳවන? හැබැයි ඔබ කල්පනා කරලා බලන්න. ඔබ කණ්ණාඩිය ළඟට ගිහිල්ලා දුක් වෙන්නේ පෙනීම සම්බන්ධයෙන්ද? අර මානසිකාර කරපු දේ ඇත්තක් කරගෙන ඒක සම්බන්ධයෙන්ද? කල්පනා කරන්නකෝ. එහෙනම් ඔබට ජරා මරණය මුණ ගැස්සුවේ පෙනීමද? එහෙම නැත්නම් අර මානසිකාරයේද? දැන් මලකඳක් දිහා ගිහිල්ලා බලලා විදර්ශනා කරනවා කියලා ඔබ මලකඳ කුණු වෙනවා, ගඳ ගහනවා, දිරනවා කියලා බලන එක විදර්ශනාවද? ඉතින් ඒක විදර්ශනාව නම් 아무තු විදර්ශනා නුවණක් ඕනේ නැහැ. ඕක හැමෝටම පේනවානේ. අන්නේ ආගමික කිසිම ධර්මයක් අහලා නැති, ධර්මයේ අබමල් රේණුවක් දන්නේ නැති මිනිසුන්ටත් ඒක මෙනෙහි කරන්න බැරිද? මේ මිනිසුන්ට ඒක පේනවද නැද්ද? විදර්ශනාව කියලා කරන්නේ මලකඳ ඇත්ත කරගෙන මලකඳ කුණු වෙනවා කියලා බලන එක නෙවෙයි විදර්ශනාව කියලා කියන්නේ. විදර්ශනාව කියලා කියන්නේ පෙනීමේ ඇත්ත දකින්නවා. පෙනීම කියලා කියන කාරණාව තමයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි පංච උපාදානස්කන්ධය දුක්ඛ ආර්ය සත්‍යයි. පංච උපාදානස්කන්ධය හට ගැනීම දුක්ඛ සමුදය ආර්ය සත්‍යයි. පංච උපාදානස්කන්ධේ නොහට ගැනීම දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයි. පංච උපාදානස්කන්ධේ නොහට ගැනීමට මාර්ගයක් ප්‍රතිපදාවක් නැත්තම් මෙන්න මේකයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව. ඔබට දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරනවා කියලා අවබෝධ කරන්න තියෙන්නේ මේ රෙදෙන පෙළෙන විඳවන එකක් එහෙම නෙවෙයි. ඒ රෙදෙන පෙළෙන විඳවන එක ඔබට එන්නේ ඔබේ අවිද්‍යාව නිසා බව තේරුම් ගන්නටයි ඕන. දැන් කල්පනා කරලා බලමු අපි මෙහෙම. පෙනීමක් විච්ච තැන ඔබ උපමාවට ගන්න ඔබේ මෑණියන් මරණයටපත් වෙලා කියලා නිකන් සංඥාවක් ගන්නකො. මේක තේරුම් ගන්න. දැන් එතකොට ගිහිල්ලා බැලුවොත් පෙනීමද කියන්නේ මගේ අම්මා මැරිලා අනේ මගේ රාත්තරන් අම්මා මට මෙහෙම කරපු අම්මා මාව කවපු හදපෝ ආදරණීය මගේ අම්මා කියලා කියන්නේ පෙනීම කියන දේද ඔබේ මානසිකාරයේද? එහෙනම් කල්පනා කරන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පච්චුප්පන්නංච යේ ධම්මං තත්ත තත්ත විපස්සති. අපි විදර්ශනා කරන්නේ මේ පච්චුප්පන්න පෙනීම. පෙනීමට ඇවිල්ලා බැලුවොත් පෙනීමක්. මේ වෙලාවේ සකස් වෙන පෙනීම අම්මා වෙන්නෙත් නැහැ, තාත්තා වෙන්නෙත් නැහැ, දුව වෙන්නෙත් නැහැ, පුතා වෙන්නෙත් නැහැ. මේ සියල්ලම මේ මෙනෙහි වෙලා එන ටිකක් නේද මේ වෙලාවේ. ඔන්න නුවණින් මෙනෙහි කරනවා. එතකොට අපි බලනවා මේ අතීතයෙන් ආපු නැති අනාගතයට යන්නේ නැති වර්තමානෙත් නිත්‍ය වශයෙන් පණවන්න බැරි පෙනීම ඇති කල්හි නේද මම මේ මගේ අම්මයි මමයි කියලා දෙපැත්තක් මෙනෙහි කරගෙන සක්කාය දිට්ඨියෙන් මේ දුක් විඳින්නේ. එහෙනම් ඔන්න මලකඳ දිහා බලනකොට අපි දකින්න ඕන පෙනීමක් විච්ච තැන මගේ අම්මාගේ මරණයක් බවට පත් කළේ කොහෙන්ද? අන්න අපේ අවිද්‍යාව සහගත මානසිකාරෙන් අපේ මිච්ඡා දිට්ඨියෙන් මිසක සම්මා දිට්ඨියෙන් නෙවෙයි. දැන් ඔන්න අපි සම්මා දිට්ඨියෙන් දැක්කම අපිට තේරෙනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහක් සකස් කළා. මේක අතීතෙන් ආපු නැති අනාගතයට යන්නේ නැති වර්තමානයේ නිත්‍ය වශයෙන් නැති
පණවන්න බැරි පෙන පිඩක් වගේ, දිය බුබුලක් වගේ, මිරිඟුවක් වගේ, කෙහෙල් කඳක් වගේ, මායාවක් වගේ සකස් කිරීමක්. මේකයි බුදුරජාණන් වහන්සේගේ උපමාව. ඒකට අපි දන්නා ටික මෙනෙහි කළා නෙවෙයිද මේ දුක් විඳින්නේ? අර මං කිය අර පුංචි දරුවා දුක් වෙන්නේ ඇයි? නැත්තේ ඇයි? පුංචි දරුවා අර දන්නා බවෙන් මත් වෙලා ඒක ඇත්ත කරගෙන ගත්ත දෘෂ්ටි ජාලය නැහැ. හැබැයි ඔන්න අපි තේරුම් ගන්නවා මේ පේනවා කියන සිද්ධිය. එහෙනම් පුංචි දරුවා නිවන් දැකලා හැම නෙවෙයි ඈ. මේක උපමාවට ගන්න පුංචි දරුවාගෙත් ඒ ක්ලේශේ වැඩෙන්න හේතු ටික තියෙනවා. ඒකයි අර සමාජයෙන් වැටෙනකොට ඒ ක්ලේශ ටික හොඳට වැඩි පෝෂණය වෙන්නේ. මොකද මෙහෙම චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණක් තියනවා නෙවෙයිනේ. අන්නේ නුවණ පුංචි කාලේ ඉඳලා දුන්නොත් ඊට ඉක්මනින් ධර්මය අවබෝධ කරනවා. දැන් එහෙනම් කල්පනා කරලා බලන්න. අර ජරා මරණය දිහා බලලා අපි සිහිපත් කරන්නේ කොහොමද? දැන් මේක කුණු වෙනවා, නිල් වෙනවා, පිම්බෙනවා කියන එක අපේ මානසිකාරයක්. ඒ ටික අපි හැමෝම දන්න ටික. ඒක සමාජයේ දකින්න සාමාන්‍ය සමත දැක්ම. ඒක සාපේක්ෂ ශක්තිය. හැබැයි විදර්ශනායෙන් බලනකොට පෙනීමක් අතීතෙන් ආපු නැති අනාගතයට යන්නේ නැති වර්තමානයේ නිත්‍ය වශයෙන් නොවන හේතු ප්‍රත්‍යයෙන් සකස් කරපු පෙනීමක්. එතකොට ඒක තුල අපිට දුක එනවද? නැහැ. ඒ සකස් කිරීම ඇත්ත දකින්නකොට අපිට ඒක දුක එන්නේ නැහැයි. අපිට දුක ගෙනල්ලා දුන්නේ අර අම්මා තාත්තා දුව පුතා අරක මේක කියපු අපේ මානසිකාරයද නැද්ද? එහෙනම් බුදුරජාණන් වහන්සේ ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණය අනිත්‍යයි කිව්වේයි. අනිත්‍යයි අස්තිරයි කිව්වේ තිබුණු එකක් දිරනවා කියන අර්ථයෙන් නෙවෙයි. අතීතෙන් එන්නේ නැති, අනාගතයට යන්නේ නැති වර්තමානයේ නිත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් පනවන්නට බැරි මෙන්න මේ පෙනීමක් සකස් වෙන නිසා මෙන්න මේකටයි අනිත්‍ය කිව්වේ. එහෙනම් දුක්ඛ ආර්ය සත්‍ය දකින්නවා කියලා කියන්නේ සමුදය සහ දුක්ඛ සමුදයක් දකිනකොට නිරෝධ මාර්ගයේ ප්‍රත්‍යක්ෂ වෙනවා. එහෙම නැතුව දුකක් තිබිලා තිබුණ දුක නැති වෙනවා නෙවෙයි, දුකටපත් වෙන්න තිබුණු අවිද්‍යාව නැමැති හේතුව දුර වෙනවා. දැන් ඔබ කල්පනා කරන්න මේ වෙලාවේ මේ සකස් කරන ස්කන්ධ ටික අතීතෙන් ආවේ නැත්තම් අනාගතයට යන්නේ නැත්තම් වර්තමානයේ නිත්‍ය වශයෙන් පනවන්න බැරි නම් මම යමක් දකින්නවා කියලා අපි අයෝනිසෝ මනසිකාරයෙන් කරගත්ත මනසිකාරයක් නම් යෝනිසෝ මනසිකාරයට මේක මම වශයෙන් මගේ වශයෙන් පනවන්න බැරි, අතීතයෙන් ආපු නැති අනාගතයට යන්නේ නැති වර්තමානයේ ස්ථිර වශයෙන් පනවන්නට බැරි මිරිඟුවක් වගේ. මිරිඟුවේ වතුර පෙන්නුවට වතුර තියෙන තැනක් නෑ වගේ සංඥාවක් නම් මේ ගෙනල්ලා දීපු සංඥාව අපි මේ විඥාණයෙන් මෙනෙහි කරපු ටික මායාවක් වගේ නම් මේ මගේ අම්මා තාත්තා දුව පුතා කියලා මානසිකාර කරපු ටික ඒ තුල නෙවෙයිද අපිට සක්කාය දිට්ඨිය ගොඩ නැගුවේ කියන නුවණ පහළ වෙනවා. අන්න එතකොට අපිට දුක සකස් වෙන්න තිබුණු හේතුව දුරු වෙනවයි. දැන් මෙච්චර කාලයක් අපිට දුක සකස් වුණේ මගේ අම්මා තාත්තා දුව පුතා වෙනුවෙන්ද නැද්ද? ඒ ටික ඇත්තටම ඇත්තක් නොවන මෙන්න මේ පුස් මානසිකාරයක් අයෝනිසෝ මානසිකාරයේ දෙයක් කියලා දකිනකොට අපිට අන්න එතනදී නිරෝධ මාර්ගේ ප්‍රත්‍යක්ෂ වෙනවා. එහෙනම් මේ සමුදය නිරෝධය කියන්නේ ඇති වෙනව නැති වෙනවා කියන එක නෙවෙයි. ඇතිවිච්ච දේ ඇත්ත දකිනකොට මොකක් වෙනවද? අපිට නැති කරන්න දෙයක් අමුතු වෙන්නේ නැහැයි. අපිට දුක අමුතුවෙන් නැති කරගන්න ඕන නෑ. ඇත්ත දකිනකොට දුක දුරු වෙනවා. දුක දුරු වෙන ප්‍රතිපදාව මාර්ගයේ උපදින එකට අපි කියනවා මොකද්ද? සම්මා දිට්ඨි නුවණ පහළ වෙනවා කියලා. ඉතින් මේක අපිට පැයක් ඇතුළත කතා කරලා ඉවර කරන්න නම් බෑ. ඉතින් මම උත්සාහවන්ත උනේ යම් අදහසක් අපේ ජීවිතය ගැන අපිට ගෙනල්ලා දෙන්න. සම්මා දිට්ඨියයි මිච්ඡා දිට්ඨිය වෙනස පිළිබඳ යම් ආකාරයක දැක්මක් අපිට ඇති කරගන්නට උපකාරයක් පිණිසයි මේ ධර්ම සාකච්ඡාව අද දවසේ මේ විදිහට සිද්ධ කරන්නට යෙදුනේ. ඔබ කල්පනා කරලා බලන්න එහෙමනම් අපි ජීවිතේ පේන ඇහෙන දැනෙන දැනගන්න ටිකේ ඇත්ත දැකලා ඒ තුල අපේ අර අයෝනිසෝ මනසිකාරයෙන් කරන මෙනෙහි කිරීම ඇත්තක් බවට පත් කරගෙන මිච්ඡා දිට්ඨියට පත් වෙන්නේ නැතුව ඒ වෙලාවේ සිද්ධ වෙන පෙනීම හේතු ප්‍රත්‍යයෙන් සකස් කරන අනිත්‍ය වූ ධර්මයක් කියලා දකිනකොට අනිත්‍යයි නම් දුක වැටහෙනවා කියලා කියන්නේ ඒ වැටහෙන්නේ අපිට දුක්ඛ ආර්ය සත්‍යය.
දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ මොකද්ද? ඒ පංච උපාදානස්කන්ධය හට ගැනීමත් ඒ පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධ කරනවා. ඒ කියන්නේ පෙනීම ගැන අවබෝධ කරනවා. පෙනීම ගැන අවබෝධ කරනකොට නිරෝධයත් මාර්ගයක් ප්‍රත්‍යක්ෂ වෙනවා. දුකටපත් වෙන්න තිබුණු හේතුව දුර වෙලා යනවා. අර අම්මා තාත්තා දුව පුතා ඉරහඳ තාරකා ගස් ගල් වශයෙන් අරගෙන ඒක ඇත්ත කරගෙන දුකටපත් වෙන්න අනේ දිරනවා කැඩෙනවා කුඩු වෙනවා බිඳෙනවා වෙනසෙනවා නැසෙනවා කියලා අර දුක් වෙන්න තිබුණු හේතු දුර වෙනවා. අන්න එතකොට අනිත්‍යයි නම් දුකයි කිව්වේ මෙන්න මේ දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ වෙන එකට මිසක මේ වෙනස් වෙලා යනකොට ජීවිතේන හැලහැප්පීම් ගැන නොවේ. දුක්ඛ ආර්ය සත්‍ය ගැන. එතකොටයි අපිට අනාත්මය වැටහෙන්නේ නේද? මොකද්ද? මේක පුජ්‍යල නොවන සත්ව නොවන අනාත්ම විච්ඡ ක්‍රියාවලියක්. නිට්ටය වශයෙන් ගන්න බැරි, පණවන්න බැරි, සත්වයක් පුජ්‍යලයක් විසින් කරවන්නේ නැති, ඉබේ සිද්ධ වෙන්නේ නැති හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච අනාත්ම ක්‍රියාවලියක් කියලා නුවණ පහළ වෙනවා. මෙන්න මෙතනදී අපිට ත්‍රිලක්ෂණ ධර්මයක් මතුවෙනවා, චතුරාර්ය සත්‍යයක් මතුවෙනවා, පටිච්චසමුප්පාදයක් මතුවෙනවා, සම්මා දිට්ඨියට අවශ්‍ය කරන නුවණ ඥානය පහළ වෙනවා. ඉතින් සරල වශයෙන් මෙන්න මේ කාරණා ටික අප අද දවසේ සාකච්ඡා කරගන්නට යෙදුණා. අපි හැමදිනාටම මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කර ගැනීම තුළින් අපිට ධර්ම ප්‍රඥාව උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන වහවහාම මේ දුක කියන මුලාවෙන් මිදෙන්නට අවශ්‍ය කරන නුවණ ඥානය පහළ කර ගැනීම පිණිසම හේතු වේවා, වාසනාව වේවා, උපකාරක ධර්මයක් බවටම පත්වෙත්වා කියලා සාදු කියන්නේ. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං අද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරහා රෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙචේ අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිජ්ජතු. රාගක්ඛයෝ නිබ්බානං